මේ තියෙන්නේ ටෙස්ලා මොඩල් S ඉඳගත්ත ගමන් කෙලින්ම කායක ඔන්න යනවා. ඒකම මෙන්න මේ කී එකෙන් ඇත්තටම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ iPhone X 8500ක් එකපාර charge කරන්න පුළුවන්. Absolutely fast. USA United States of America කිව්වම අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ ඒගොල්ලොන්ගේ වාහන ඉන්ඩස්ට්‍රි එකට ආවම ටික raw power මාර heavy engines තියෙන ලොකු බරකින් තියෙන අමුතු ටෙක්නොලොජි එකක් එක්කෙන වාහන. හැබැයි අර කාලෙන් කාලෙට ලෝකෙට වුණත් එක එකක ජාතියේ මිනිස්සු බිහි වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්, මාරි කියුරි ඒ වගේ කට්ටිය එනවා. ඉතින් ඒ වගේ තවත් විශේෂ ලෝකෙට පහළ වෙච්ච අමුතුම විදිහේ විශේෂඥයෙක් නැත්තම් මොලේ අපිට වඩා සාපේක්ෂවට වැඩිපුර වැඩ කරන එකන තමයි ඊලොන් මස්ක් කියන්නේ. ඉතින් ඊලොන් මස්ක්ගේ කම්පැනි එකක් දැනට ඕනර්ෂිප් එකේ තියෙන කම්පැනි එකක් වෙන ටෙස්ලා ලංකාවේ නැත්තම් ලංකාවේ දැන් ප්‍රචලිත නාමයක්, ඒ වගේම ලෝකෙ හැමතැනම ගොඩක් ප්‍රචලිත නාමයක්. ඉතින් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින්ස් පෙට්‍රල් වලින් නැත්තම් ඩීසල් වලින් නැත්තම් වෙනත් විදිහකින් මොන හරි දෙයක් දහනය කරමින් ඉස්සරහට යන නැත්තම් ක්‍රියාකාරී වෙන වාහන අතරේ ඉලෙක්ට්‍රික් වාහන කියන මේ ට්‍රෙන්ඩ් එක අලුතින්ම අරන් ආපු එක්කෙනෙක් තමයි ඊලොන් මස්ක් කියන්නේ. ඉතින් එයාගේම හදපු එයාගේම ස්ටයිල්ස් එක ආපු අලුත් කාර් එකක් ගැන කතා කරන් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ටෙස්ලා මොඩල් S P85 කාර් එක. ඉතින් හැමදාම කියන විදිහට ඔයාට මට දවසක මේ වාහනේ පර්චේස් කරනවා නම් නැත්නම් අපිට මේ වාහනේ එක්ක ආශ්‍රය කරන්න chance එකක් හම්බුනොත් එදාට දැනගෙන ඉන්න ඕන සියලුම දේවල් ගැන කතා කරන්න තමයි මේ නිපුල් with cars by Automail SL කියන අපේ මේ YouTube channel එකෙන් අපි හැමතිස්සෙම try කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව හැමදාම වගේ පටන් ගමු මේ වාහනය ගැන සියලු දේ දැනගන්න. මේ නිපුල් with cars by Automail SL. ඉතින් මේ කී එකේ ඩිසයින් එක දැක්කොත් එහෙම ඇත්තටම මේ මොඩල් S කියන මේ ඩිසයින් එකම තමයි කායකටත් හම්බෙලා තියෙන්නේ. ඒ වගේම කායක වගේම කී එකටත් හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ බොඩි ස්ටයිල් එකට කියන්නේ ලිෆ්ට් බෑක් ස්ටයිල් එක කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ තියෙන නෝමල් අපි දන්නවා හැච්බෑක්, සෙඩාන් ඒ වගේ එකක තියෙනවා. ඉතින් මේකට කියන්නේ ලිෆ්ට් බෑක් කියලා. මෙන්න මේ තියෙන මේ ඉන්ක්ලයින් වෙච්ච පිටිපස්සේ ඉඳ. එතකොට මේකේ බූට් එක ඇරෙනකොට ගොඩාක් මෙහෙම උසට තමයි ඇරෙන්නේ. සාමාන්‍යයෙන් මෙහාට එන්නේ නැතුව උඩට යන විදිහට. ඉතින් අපි පිටිපස්සට යනකොට ඒව ගැන හරියට කතා කරමු. ඉතින් ඒකත් එක්කම අපි පටන් ගමු අපේ වැඩේ එක්ස්ටීරියර් ෆේස් එකෙන් පටන් ගත්තොත් එහෙම ලස්සන ඩීමන් කෙනෙක්ගේ ලුක් එකක් එක තමයි අපිට මේ LED ලයිට්ස් ටික හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ඇඩිෂනලි අපිට මෙතන පල්ලෙහාන් ෆොග් ලයිට් එකකුත් හම්බෙලා තියෙනවා. මර්සිඩීස් වාහනවල වගේම අර මම කියන වගේ හැමතිස්සෙම අර නිකල් පාර්ට්ස් වලින් ලක්ෂරි ලුක් එකක් ගන්න දෙන්න පුළුවන් විදියට. ඉන්ටරෙස්ටිං ෆැක්ට් එකක්. ඉතින් මෙතන එන්ජින් එකක අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක එන්ජින් එකක් තියෙන වාහන නෙවෙයි, ඉලෙක්ට්‍රික් වාහනයක්. ඉතින් ඒ වගේ හින්දාම එයා ඉන්ටේක් එකක් එක්ක එන ග්‍රිල් එකක අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි ස්ටයිලින් ට්‍රිම් එකක් විදියට මෙතන මේ ටෙස්ලා ලෝගෝ එකත් එක්ක ඒගොල්ලෝගේ මෙන්න මේ වගේ ග්‍රිල් එකක් නැත්තම් මේ වගේ ෆේස් එකක් නැත්තම් මේ වගේ ස්ටයිලින් ට්‍රිම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම සාමාන්‍යයෙන් ටිකක් හොඳ වාහනයකට සාමාන්‍යයෙන් කාර් එකකට හම්බෙන්නේ නැති නමුත් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒ වගේම හැම ටෙස්ලා වාහනයක්ම එන්නේ එයා සස්පෙන්ෂන්ස් එක්ක. ඉතින් අපිට කැමති විදිහට රයිට් හයිට් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මෙහෙට යන්න සහ මේකේ ඉන්ටීරියර් එකට යනකොට තමයි මේකේ හොඳම හරිය පටන් ගන්නෙ. ඉතින් ඒ වගේම මෙටලික් ග්‍රේ ෆිනිෂ් එකක් තියෙන ලස්සන වීල්ස් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් එතනින් මෙහාට ආවම මේ වාහනේ හැම දෙයක්ම මෙන්න මේ කී එකෙන් ඇත්තටම අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේකේ මේ තියෙන ෂේප් එකත් එක්ක මේ මෙන්න මේ ඉස්සරහා ටික අපිට ඉන්ඩිකේට් කරන්න පුළුවන් අපේ මෙතන තියෙන ෆ්‍රන්ක් එක හින්දා. අපිට අපි එතනට එන්නම්. මේකේ ට්‍රංක් සහ ෆ්‍රන්ක් දෙපැත්තටම අපිට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් දෙකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම ලොක් කරන්න මේක එකපාරක් ඔබන්න ඕනේ. අන්ලොක් කරන්න මේක දෙපාරක් ඔබන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතනට ආවොත් එහෙම මේ ඩෝර් හැන්ඩල්ස් ඇත්තටම එළියට එනවා. අපි දැන් ලොක් කරලා තිබ්බොත් එහෙම ඒක ඇතුළේ තියෙන. එතකොට ඇත්තටම අපිට ඒක අල්ලන්න පුළුවන් විදිහට නෙමෙයි තියෙන්නේ. ඒක කෙලින්ම ඇතුළට එනවා. අපි ඒක ඩබල් ක්ලික් කරාම මෙහෙම ලස්සනට එළියට එනවා. ඉතින් ඒත් එක්කම
අපිට ෆ්‍රේම්ලස් ඩෝස් තමයි හම්බෙලා තියෙන්නේ අපේ මේ ලිෆ්ට් බැක් වාහනවලට ගැලපෙන විදිහට. ඉතින් ඒත් එක්කම එහෙම අපිට පිටිපස්සට ආවහම අපිට මෙන්න මෙතනින් හම්බෙනවා චාර්ජින් පෝට් එක මේ වාහනේ. ඉතින් කොහොමද මේ චාර්ජින් පෝට් එක ඕපන් කරන්නේ? ඒක අපිට ඉන්ටීරියර් එකෙන් අපේ තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකෙන් පුළුවන් කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම මෙන්න මේකේ මේ පිටිපස්ස කොටස ඉන්ඩිකේට් කරන්නේ මෙන්න මේ බූට් ස්පේස් එකට සහ බූට් එකට සහ මෙන්න මෙතන මේ තියෙන චාර්ජින් පෝට් එකට. ඉතින් මේක ඔබාගෙන හිටියාම හෝල් කරන් හිටියාම මෙන්න මේ විදියට මේක අන්ලොක් වෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ලයිට්ස් තුනක් මෙතනින් ඉග්නයිට් වෙලා තියෙනවා. දැන් අපිට චාර්ජින් පෝට් එකත් එක්ක මේකේ චාර්ජින් ලෙවල් එකත් එක්ක ඇත්තටම මෙතනින් හරියටම මොන විදිහටද වෙන්නේ කියලා ඉන්ඩිකේට් කරන්න පුළුවන්. මෙතනින් blue color එනවා නම් ඒ කියන්නේ ready to be charged please inside the plug කියන වගේ දෙයක්. ඉතින් අපි plug එක ගැහුවාම කොහමද කියලා දැන් බලමු. ඉතින් දැන් අපි දැන් පෝට් එක ගහලා තමයි තියෙන්නේ. මෙතනින් මෙහෙම සිම්පලි නෝමල් අපි ෆෝන් එකට charge වෙන්න ගහනවා වගේම පොඩ්ඩක් මෙහෙම ඇතුළට දාන්න විතරයි තියෙන්නේ. ඉන්ටරෙස්ටිං ෆැක්ට් එකක් විදිහට තියෙන්නේ මේක හැමදෙස්සෙම ස්විච්ඩ් ඔෆ් වෙලා තියෙද්දි ඒ කියන්නේ charge එක ස්විච්ඩ් ඔෆ් වෙලා තියෙද්දි විතරයි මේක ඇතුළට යන්නේ. එහෙම ඒ වගේම මේක එලියට ගන්නවා වුණානත් ඒත් අපි සම්පූර්ණයෙන් charge එක ඔෆ් කරලා තියන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන්ට පේනවා නම් මෙතන මේ කොළ පාටින් පෙන්වන්නේ charge වෙනවා කියන එක. ෆුල් charge වෙලා ඉවරයි නම් මේක මේ සම්පූර්ණයෙන් පත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් අපේ designated level එකට එහෙම නැත්නම් fully charge වෙලා ඉවරයි කියන එක. ඉතින් ඒකත් එක්කම අපි එතනින් පිටිපස්සට ආවහම මේකේ පිටිපස්ස face එක ගැන කතා කරන්න ආවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඉස්සරහා වගේම අර ලයින්ස් එක එන ලස්සන ෆැන්සි රිය වීව් එකක් තමයි අපිට මේ වාහනේනොත් හම්බ වෙන්නේ. ඉතින් ඒ වගේම ටෙස්ලා කියලා තියෙනවා. ඒ වගේම මේක ප්‍රොනවුන්ස් කරන්නේ ටෙස්ලා කියලා. ටෙස්ලා නැත්නම් ටෙස්ලාර් එහෙම නෙවෙයි. මේක ටෙස්ලා කියලා මේක ගන්න. ඉතින් අපි මේක මොඩල් S. ඒ වගේම මෙතන 85. මෙන්න මෙතනට ආවම පොඩ්ඩක් ඇත්තටම ඉන්ටරෙස්ටිං. ටෙස්ලා කියන කම්පැනි එකෙන් විවිධ මොඩල්ස් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තිනවා වාහන වල තියෙන බැටරි පවර් එක අනුව. ඉතින් මෙතනට මේන්ලිම මේගොල්ලෝගේ 75 කිලෝවොට්ස් වල තිබ්බ බැටරි ලයින් එකක් තිබ්බා. ඒගොල්ලෝ ඒක ඩිස්කන්ටිනියු කරා. ඒකෙන් පස්සේ අපිට මෙතනින් 85 90 100 වෙනකම් බලා ගන්න පුළුවන්. ඒක මෙතන මේ තියෙන නම් එකෙන් ඉන්ඩිකේට් කරන්නේ මේකේ තියෙන බැටරි එකේ තියෙන පවර් එක නැත්නම් සයිස් එක. ඒ වගේම මෙතනින් ඉස්සරහින් ප්‍රීෆික්ස් එකක් වගේම පිටිපස්සෙන් සෆික්ස් එකකුත් මේකට ඇඩ් වෙනවා. ඒ ඔක්කොම ට්‍රිම් ලෙවල්ස් එක තමයි වෙනස් වෙන්නේ. මෙන්න මෙතනට P අකුරක් සහ මෙතන D අකුරක් එනවා. මෙතන P අකුරෙන් ආවොත් P85 P85 කියන එකෙන් අපි ඇත්තටම කැම්පේන් එකෙන් අපිට කියන්නේ මේක performance edition එකක් කියලා. එතකොට මේ පැත්තට D එකක් එනවා නම් ඒකෙන් කියන්නේ ඩුවල් මෝටර්ස් තියෙනවා මේ වාහනේ කියලා. දැන් මේකේ D අකුර නැහැ. ඒ කියන්නේ මේකේ ඩුවල් මෝටර් සිස්ටම් එකක් නැහැ. එතකොට මේ ඩුවල් මෝටර් සිස්ටම් එක නැත්තම් අපිට හම්බෙන්නේ රියර් වීල් ඩ්‍රයිවර් ට්‍රේන් එක තමයි හම්බෙන්නේ. ඉතින් ඔක්කොම ටෙස්ලා වාහනවල ඒගොල්ලෝගේ බැටරිස් ටික ලයින් අප් වෙන්නේ ෆ්ලෝ බෝඩ් එකේ. ඒ කියන්නේ අපි කකුල් තියෙන තන තියෙනනේ පල්ලෙහා වාහනේ පල්ලෙහා. එතන පල්ලෙහා වෙනම ලේ එකක් විදිහට තමයි තියෙන්නේ. ඒ හින්දා තමයි මේ වාහනේ ඇත්තටම රයිඩ් හයිට් එක ටිකක් උසට වෙන්න ඕනේ. මොකද නැත්තම් පල්ලෙහාට වෙන්න පුළුවන් ඩැමේජ් එක හින්දා බැටරිස් වල ඩැමේජ් වෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙන හින්දා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන D එක නෑ කියන්නේ සිංගල් මෝටර් එකක් තමයි මේ වාහනේ තියෙන්නේ. ඒ කියන්නේ සිංගල් මෝටර් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් රියර් වීල්ස් වලට තමයි ඒකේ පවර් එක දීලා තියෙන්නේ. හැබැයි don't let it misfool you. මොකද මේකේ performance මේක සෙඩාන් කාර් එකක් වුණාට මේක ෆැමිලි කාර් එකක් වුණාට මේකේ තියෙන ෆීචර්ස් මේකේ තියෙන පවර් එක absolutely insane. ඉතින් අපි ඒකත් එක්ක මාපු හින්දා අපි පටන් ගමු වාහනේ performance කොහොමද කියලා කතා කරන්න. ඉතින් අනිත් වාහනවල වගේ performance එක ගැන කතා කරද්දී මේ වාහනේ එන්ජින් එක ගැන අපිට කතා කරනකොට අපිට කියන්න බෑ 2 ලීටර් 3 ලීටර් 5 ලීටර් එන්ජින් එක මේ වාහනේ තියෙන්නේ කියලා. හැබැයි instead of that මේකේ තියෙන්නේ බැටරි සිස්ටම් එකක්. ඉතින් මේකේ බැටරි එක ආවොත් එහෙම 85 කිලෝවොට්ස් බැටරි එකක් තමයි මේ වාහනේට හම්බෙලා තියෙන්නේ. 85 කිලෝවොට්ස් කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ iPhone X 8500ක් එකපාර charge කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවනේ කොච්චර powerful ද කියලා කායක. ඉතින් ඒ වගේම ඒ බැටරි එකෙන් ජෙනරේට් කරන
performance ගත්තොත් එහෙම අපිට 0 to 100 වෙන්න 4.4 seconds වගේ ඉතාමත් සුළු කාලයක් තමයි යන්නේ. මතක තියාගන්න මේක sedan car එකක්, මේක family car එකක්, මේක sports car එකක් නෙවෙයි. හැබැයි ඒකට හරියන ඒ super cars වලට හරියන performance ඒ විදිහටම හම්බෙලා තියෙනවා. ඉතින් මේ electric powered car එකේ drive range එක සාමාන්‍යයෙන් කොහමද? ටෙස්ලා කම්පැනි එකෙන් බැලුවොත් එහෙම සාමාන්‍ය 500 km විතර ඒගොල්ලෝ පෙන්නනවා. ඇත්තටම ලංකාවේ කන්ඩිෂන්ස් එක්ක ලංකාවේ හීට් එක සහ ඩ්‍රයිවිං ස්ටයිල් එක අනුව ඒක ගොඩක් ඩිපෙන්ඩ් වෙනවා කොහොමද අපේ මේකේ රේන්ජ් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ ලංකාවේ වාහන වලට ලංකාවේ වෙද එකත් එක්ක බලද්දී මේ වාහනේට සාමාන්‍යයෙන් 400 km විතර රේන්ජ් එකක් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඒත් again heat එක සහ අනිකුත් factors හින්දා සාමාන්‍යයෙන් කිලෝමීටර් 330ක වගේ රේන්ජ් එකක් තමයි full charge එකකින් අපිට බලාපොරොත්තු වෙන්නේ. ඊතුරු ටික ඇත්තටම මේකේ AC සහ අනිකුත් powered functions වලට waste වෙනවා. ඉතින් ඒකත් එක්කම ආවහම charging time එක කොහොමද? charging time එක ගත්තම ඇත්තටම Tesla වාහනවල ඇත්තටම ඒක ලොකු wow factor එකක් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් Tesla Model S මේ model එක charge කරන්න සාමාන්‍යයෙන් එක දිගට දවස් 2ක් විතර එක දිගට charge එක ගහලා තියෙන්න ඕනේ. හැබැයි ඔයාට කැමතිම වෙලාවක නිකන් අපේ phones වල වගේ plug in කරලා පොඩ්ඩක් charge කරලා ටක් ගාලා යන්න පුළුවන්. ඉතින් ඒක අපිට ඒ charge එකේදී කොච්චර දුරක් යන්න පුළුවන්ද ඒ හැම දෙයක්ම අපිට අපේ display එකෙන් පෙන්නනවා. ඒ ඔක්කොම අපි ඇතුළට interior එකට ගියාම කතා කරමු. හැබැයි මේකේ තියෙනවා අපිට වෙනම නිකන් Apple කැම්පෙන එකෙන් වගේ ඔයාට වෙනම ස්පීඩ් ලයිට් නැත්තම් ස්පීඩ් චාර්ජර්ස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටෙස්ලා සුපර් චාර්ජර් එකක් ගත්තොත් මේකට කියන්නේ ටෙස්ලා සුපර් චාර්ජර් කියලා. ඉතින් ඒ වගේ ගත්තොත් ඔයාට ඇත්තටම විනාඩි 106ක් වගේ පොඩි කාලයක කියන්නේ සාමාන්‍යයෙන් පැය 2කට කිට්ටු කාලයකදී වගේ සම්පූර්ණ මේ වාහනේ ෆුල් චාර්ජ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම 470 horse power එක 210 maximum speed එකකට reach වෙන්න මේ කාර් එකට පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වාහනයකට එන්ජින් එකක් නැහැ. ඉතින් ඇත්තටම ඉස්සරහා ස්පේස් එක නිකන් තියෙන. ඉතින් of course Tesla කට්ටිය ඒක මේගොල්ලොන්ගේ මේක family car එකක් හින්දා ඒකත් storage compartment එකක් එහෙම නැත්නම් frunk එකක් මම හිතන්නේ ඔයගොල්ලෝ Porsche 718 එකේදී දැක්කා. ඒකෙත් ඉස්සරහා frunk එකක් තිබ්බා. ඉතින් ඒ වගේම මේකෙත් ඒ විදිහටම frunk එකක් හැදලා තිනවා. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම කීයකට આવොත් එහෙම මෙතන ඉස්සරහා ගත්තාම ඔයාට ඉස්සරහෙන් ෆ්‍රන්ක් එකේ බූට් එක අරින්න පුළුවන්. ඊට පස්සේ පිටිපස්සට ආවම පිටිපස්සෙන් මේක අරින්න පුළුවන්. ඉතින් අපි බලමු මේ දෙකම එකතු වුණාම ඇත්තටම 890 liters වගේ massive storage compartment area එකක් අපිට මේ වාහනේද හම්බෙනවා. ඉතින් සුපුරුදු පරිදි මගේ suitcase එකයි travelling bag එකත් එක්ක බලමු අපි කොහොමද compare කරලා බලමු මේකේ storage area එක කොහොමද කියලා. ඉතින් ෆ්‍රන්ක් එකට ආවම ලොකෝ ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේක ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මේක rear wheel drive vehicle එකක්. මේකේ all wheel drive mode එකට ආවහම අපිට මෙන්න මෙතනින් ඉස්සරහින් ලොකු බැටරි එකක් එන්න පුළුවන් තැනක් තියෙනවා. sorry බැටරි කියන්නේ මෝට් එකක් එන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ ඉස්සරහ රෝද දෙකට power එක දෙන්නේ. ඉතින් මේක ඒ පාර්ට් එක නැති හින්දා ඒකත් එහෙමම ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් ඒරියා එකක් විදිහට තියෙනවා. ඉතින් අපි බලමු මගේ සූට්කේස් එක දාලා කොහොමද කියලා. ඉස්සරහට වුණත් ඇත්තටම කිව්වොත් ඒක දාන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම මේකත් කොහොම හරි කරලා ඇතුළට ඔබා ගන්න පුළුවන්. එහෙම බැරිම නම් අපිට මේ කෑලි දෙක මෙතනින් පන්නලා මේක මේ විදිහට දැන් ඇතුළට දාන්නත් පුළුවන්. well done. ඉතින් පිටිපස්සට ආවම ඇත්තටම කිව්වොත් සූට්කේස් එකයි මේකයි ඕනනම් මටත් ඇතුළේ බැහැලා යන්න පුළුවන් තරමේ බූත් ස්පේස් එකක් ඇත්තටම මේ වාහනේ තියෙනවා. ඉතින් ප්‍රැක්ටිකැලිටි එක ගත්තම බලනකොට මම නම් හිතන්නේ නිපල්ස් කොයකත් එක බලුවොත් නම් මේක more than 10 තියෙන. අපි ඔක්කොම ඉස්සරහට කතා කරමු මෙහෙ මිට. ඉතින් මේකේ මෙතනින් විතරක් නෙමෙයි තව ටිකක් පල්ලෙහාට ආවම ටිකක් බඩු ටිකක් තියෙනවාම එයාගේ. හැබැයි මෙන්න මෙතනින් අපිට තවත් ඕනනම් ස්පේස් එකක් හම්බෙලා තියෙනවා. අපිට ඕනනම් ඒක සාමාන්‍යයෙන් පොඩි කට්ටිය යනවා නම් ඒගොල්ලොන්ට ඇඩිෂනල් සීට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් කම්පාර්ට්මන්ට් ස්ටෝර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මදිනම් තවත් මෙන්න මෙතන දෙපැත්තෙනුත් ඕගොල්ලොන්ට පොඩි කම්පාර්ට්මන්ට් ඒරියාස් ටිකක් හම්බෙලා තියෙනවා. ඉතින්
මැසිව් ස්ටෝරේජ් ස්පේස් එකක් එක්ක තියෙන මේ වාහනේ අපි බලමු සීට්ස් කොහොමද ඉන්ටීරියර් එක කොහොමද ඒ වල බිල්ට් ඉන් ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ වාහනේ ඉන්ටීරියර් එකට ආවම තමයි ඇත්තටම ගොඩක්ම දේවල් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් දොර ඇරලා තියෙන්නේ. මේ දොර වැහුව ගමන් දැන් කාර් එක ස්ටාර්ට්. මේක ඇත්තටම ඉග්නිෂන් බටන් එකක්වත් නැත්නම් එන්ජින් ස්ටාර්ට් ස්ටොප් හරි පවර් ඔන් ඕෆ් හරි එහෙම කිසිම බටන් එකක් ඇත්තටම මේ වාහනේ නෑ. ඉතින් මේ කී එක තියෙන එක්කෙනා මෙතන ඉඳගත්ත ගමන් කෙලින්ම කාර් එක ඔන් වෙනවා. එතකොට සේෆ්ටි ගැන මොකද හිතන්නේ? මේ ළමෙක් නිකන් හරි නැග්ගොත් එහෙම යන්න පුළුවන්ද වෙන එකට? හැබැයි නෑ, අපිට එහෙම යන්න දෙන්නේ නෑ කීරවත්. මට ඒකනේ නිකන්වත් එහෙම දාන්න දෙන්නේ නැහැ. අපි මේ බටන් එක මෙතනින් අර අන්ලොක් කරන එක මෙහෙම දෙපාරක් එවුවෙන් පස්සේ තමයි අපිට යන්න දෙන්නේ. ඊට පස්සේ අපිට Mercedes Benz ලගේ වගේම ගියර් ලීවර් එකක් තමයි මෙන්න මෙතනින් අපිට හම්බෙන්නේ. ඉතින් ඒක අපිට normal විදිහට D එකට දාලා කෙලින්ම අපිට ගමන් කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් built-in quality එක ගැන ගත්තයින් පස්සේ ඇත්තටම top notch විදිහට ඇත්තටම තියෙනවා. අපිට මෙහි උඩ පැත්තට ආවම අපිට velvet finish එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මෙතනින් පල්ලෙහාට ආවම මෙතනින් අර ප්ලාස්ටික් ලුක් එකක් තියෙන විදිහට තමයි හම්බෙන්නේ. ඉන්ටරෙස්ටිංగ్ ෆැක්ට් එකක් තියෙනවා මේකේ. අර ලස්සන අර ඒලියන් කෙනෙක්ගේ වගේ ලුක් එකක් තියෙන විදිහට තමයි මේ ඔක්කොම හැන්ඩල්ස් තියෙන්නේ. ඒතකොට අපිට නිකන් normal අර අල්ලගෙන හැන්ඩල් එකක් නෙමෙයි. මෙතන ඇත්තටම මේ වගේ හැන්ඩල් එකක් තියෙන. ඒ වගේම දොර අරින්න එක වුණත් මෙතනින් මෙන්න මෙහෙම විදිහට තමයි තියෙන්නේ. ඉතින් එතනින් පල්ලෙහාට ආවම අපිට මෙතනින් usual අපේ door windows මේව කරන එක, ඊට පස්සේ mirrors control කරන එක ඒ ටික ගන්න පුළුවන්. ඉතින් එතනින් අපිට මෙතන steering wheel එකට ආවහම අපිට full leather stitched interior එකක් තමයි steering wheel එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මැද්දෙන් Tesla logo එක තියෙනවා. ඊට පස්සේ steering wheel එකේ buttons වලට ආවම අපිට මෙතනින් voice recognition හම්බෙලා තියෙනවා. ඒ විදිහට වැඩි කරගන්න පුළුවන් විදිහට. ඒ වගේ මේ පැත්තෙන් volume up down තියෙනවා. ඉතින් එතනින් අපේ මෙතන cluster panel එක නැත්තම් එතනට ආවහම මම drive කරනකොටත් පෙන්නන්නම්. අර 360 degree මාර realistic radar system එක මේ වාහනේ තියෙනවා. ඒ කියන්නේ මම දැන් මෙතන ඉස්සරහට යනකොට හෝ පස්සට යනකොට මේ වාහනේ සම්පූර්ණයෙන් මෙතන පිටිපස්සේ තියෙනවා නම් අපි හිතන්නකො මෙතන කාර් එකක් තියෙනවා කියලා. ඒ කාර් එකේ ඇබ්සලියුට් ඉමේජ් එකක් වගේ එකක් මේ විදිහටම එකේ එනවා. ඒ වගේම මේකේ ඉස්සරහට යනකොට මෙන්න ඔයගොල්ලන්ට මෙතනින් පේනවා නම් දැන් මේ ඉස්සරහා තියෙන වාහනේ වගේම ලුක් එකක් තමයි මෙතනින් තියෙන. අපි ළඟට වෙන්න මෙයා අපිට කියන තා කොච්චර දුරක්ද මෙතනින් යන්න තියෙන්නේ ඒ ඔක්කොම. ඉතින් ඒ වගේම අපිට මෙතනට ආවහම අපිට කොච්චර රේන්ජ් එකක් යන්න පුළුවන්ද, ඊට පස්සේ අපේ මයිලේජ් එක, ඊට පස්සේ අපේ ගියර් ලීවර් එකේ තියෙන නම්බර් එක මොකක්ද ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙතනින් තව පල්ලෙහාට ආවහම අපිට බැටරි එක කොච්චරක් තියෙනවද, බැටරි එක රේන්ජ් එක කොච්චරද, හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එතනින් මෙහාට ආවහම මෙතනත් අර මෙහි උඩ බලා ගන්න පුළුවන් විදිහෙම leather ෆිනිෂින් එකක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතනින් පල්ලෙහාට මෙතන AC louvers එක carbon fiber finish එකක් හම්බෙලා තිනවා. ඉතින් ඒකෙන් මෙතනට ආවහම මේ වාහනේ most important fact එක අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ infotainment system එක. ඉතින් fully touch අපේ phones වල වගේම තියෙන විදිහේ infotainment system එක මේ වාහනේටත් හම්බෙලා තිනවා. ඉතින් Google Maps අපිට මෙතනින් හම්බෙලා තිනවා. ඒ කියන්නේ ඇත්තටම Google Maps එක තමයි මේක වැඩ කරන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් Google log එකත් මෙතනින් තියෙනවා. ඉතින් අපේ apps වල තියෙනවා වගේම ඒ full ඒ ඉන්ටර්ෆේස් එකත් එක්කම අපිට ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් හරිම දැන් මේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ වාහනේ ඕනර්ෂිප් එකත් එක්ක ඒ ප්‍රොෆයිල් එක හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ආවහම ඕගොල්ලොන්ට පුළුවන් මෙතනින් AC blowers අපි මෙතන මැද්දෙන් පටන් ගත්තොත් මේ AC blowers දෙපැත්තට කොහොමද එන්න ඕනේ, ඊට පස්සේ අපිට ඒක සින්ක් කරන්න ඕන නම් දෙපැත්තට හරියට කොහොමද ඒක එන්න ඕනේ ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් සීට් වලට ආවහම අපිට පුළුවන් සීට් හීටර්ස් මේක දෙපැත්තටම හම්බෙලා තිනවා. සීට් හීටර්ස් ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ඔප්ෂන්ස් තුනක් තියෙනවා. ඉතින් අර හැම වාහනයකම තියෙන ෆීචර්ස් ඔක්කොම මේකේ මේ විදිහටම තියෙනවා. හැබැයි විශේෂයකට තියෙන්නේ ඔක්කොම ඒව ටික මෙතනින් තමයි බලා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඩ්‍රයිවර් කෙනෙක් ඔරියන්ට් කරගෙන මේ වාහනේ ඩ්‍රයිව් කරන් යනකොට ඉතින් එයාට ඇත්තටම මේක දිහා බලන්න ඕනේ. මොකද අපිට සාමාන්‍යයෙන් වෙන වාහනයකට නිකන් මැනුවල් බටන්ස් ලා තියෙන අපිට වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ටක් ගාලා ඒක අපිට ටික කාලයක් ගියාම මේක අර හුරුවත් එක්ක මෙතනින්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තිබ්බට මෙතනට ආවහම
අපි ඇත්තටම ටච් කරලා කරන්න ඕන හින්දා ඇත්තටම අපේ ඇටෙන්ෂන් එක මෙතනට යනවා. ඒ කොහොම වුණත් හැමදේම මාර ලේසි විදිහට තියෙනවා. ඉතින් මෙතනින් මේ බටන් එක එබුවාම අපිට සම්පූර්ණයෙන් අපේ මෙනු එක විදිහට ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන ටොයි බොක්ස් එක තියෙනවා. ටොයි බොක්ස් කියන්නේ මෙතන සාමාන්‍ය ඉස්සර ළමයෙක් යනවා නම් එයාට ප්ලේ කරන්න පුළුවන් විදිහට පොඩි ෆන්ක්ෂන්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේක ඉතින් අපිට කැමති විදිහට අඳින්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේ වාට ඕන මොන හරි දෙයක් ලියන්න පුළුවන්. ඒ ඔක්කොම මේ විදිහට ලස්සනට තියෙනවා. ඊට පස්සේ මෙතනින් අනිත් පැත්තටම එන්ටර්ටේන්මන්ට් ඊට පස්සේ අපිට වෙනම වෙබ් බ්‍රවුසර් එකක් හම්බෙලා තියෙනවා. හැබැයි වෙබ් බ්‍රවුසර් එකෙන් අපිට වෙන අපි කැමති YouTube නැත්නම් වෙන දේවල් වලට යන්න ඕන නම් ඒව ඇත්තටම අපි Tesla කම්පැනි එකට කතා කරලා නිකන් අපේ අර Android ෆෝන් එක නැත්නම් iOS තියෙන ෆෝන් එකක අපි software updates කරන්නේ. එහෙම නැත්නම් අපි එක apps අපි App Store එකෙන් නැත්නම් iTunes Store එකෙන් download කරනවා වගේ මේකෙත් ඒ විදිහටම කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඉතින් ඇත්තටම මේක අරනියම් ෆැමිලි සෙඩාන් එකක් නැත්නම් ෆැමිලි කාර් එකක් කියලා කිව්වට ඇත්තටම අපිට ප්ලේ කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ කාර් එකේ හම්බෙලා තියෙනවා. ඉතින් අපි තවත් ඉස්සරහට ගියාම අපිට මේ Tesla වලටම built in Spotify account එකක් තියෙනවා. ඔයාට unlimited songs වලට කිසිම ප්‍රශ්නයක් නැතුව access තියෙනවා. ඒ වගේම මේකේ lights on කරන්න මේව කරන්නවත් කිසිම manual buttons මොකුත් නැහැ. ඉතින් අපි මෙන්න මෙතන මේ කාර් එක logo එක එබුව ගමන් අපිට සම්පූර්ණයෙන් වාහනේ ඔක්කොම දේවල් ටික බලාගන්න පුළුවන්. ඉතින් මෙතනින් quick controls වලට ආවම මෙතන exterior lights කොහොමද වෙන්න ඕනේ, ඊට පස්සේ front fog එක rear fog එක දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ mirrors fall කරන්න ඕන නම් mirrors fall කරන්න පුළුවන්. අපි යන ගමන් mirrors fall කරන්න උනොත් එහෙම අපිට ඒ ටික ඒ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කාර් එක මෙතනින් overview එකක් තියෙනවා. ඉතින් අපිට වාහනේ lock unlock කරන්නත් මෙතනින් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට boot එක ඉස්සලා front එක open කරන්න ඕන නම් එහෙම නැත්නම් boot එක open කරන්න ඕන නම් charging port එක තියෙන එතන මේක open කරන්න ඕන නම් ඒ වගේම sunroof එක වුණත් අපිට දැන් මේක sunroof එක අපි open කරලා තියෙන්නේ. sunroof එක අපිට ඕන නම් close කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයා කැමති තැනකදී මේක අපිට නවත්තන්න පුළුවන්. 116ද 157ද 160ද එතකොට ඒ ගානට එයා බලලා ගානට එතනින් නවත්ත ගන්නවා. ඉතින් ඒත් එක බලද්දි මාර ෆැන්සි අර ඉතින් කොහොමද ඊලොන් මස්ක් කියන්නේ ජීනියස් කෙනෙක්. ඉතින් ඒකට ඒ හරියන විදිහට ලස්සනට මේ වාහනේ එක්ස්ටීරියර් එකද ඉන්ටීරියර් එකද පර්ෆෝමන්ස් ද හැමදේම සුපර්බ් විදිහට තියෙනවා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියාම ඉතින් අපි normal brightness අපිට බලාගන්න පුළුවන්. ඒක auto දාන්න පුළුවන්. එතකොට මේකයි දෙකම අපිට කැමති විදිහට lighting වලින් වෙනස්කම් පුළුවන්. නැත්නම් අපිට ඒක auto දාන්න පුළුවන්. එතකොට auto හදා ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට lights වලට ආවම ඊට පස්සේ අපිට ආයිත් වෙනම headlights කොහොමද දෙන්න ඕන, අපිට head එක ගහන්න ඕනේද, ඒ ටික ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඊට පස්සේ dome lights ඒ ඔක්කොම ඉතින් සාමාන්‍ය දේවල් ඒවා ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි driving mode එකට ආවම ඔයගොල්ලන්ට මම මේක වෙනම අපි driving pressure එකේදීත් අපි මේක ගැන කතා කරන්නම්. මේකේ main two types තියෙනවා. acceleration එක chill එකේ අපිට යන්න ඕන නම් මම හරිම ආස වචනය මොකද මම හැමතිස්සෙම පාවිච්චි කරන වචනයක්. අපි මේ කාර් එකේ ඇත්තටම ඒ software එකෙන්ම දීලා තියෙන හින්දා ඉතින් chill එකේ යන්න ඕන නම් acceleration එක ලොකුවටම නැතුව, මොකද මේවා electric cars ගොඩක් පරිස්සම් මම කිව්වා වගේ ලොකු horse power එකක් තියෙනවා, ලොකු power එකක් තියෙනවා මේ වාහනේට. ඉතින් ඒකට ගැලපෙන විදිහට ඒ acceleration එක තියෙනවා. ඒ වගේම steering mode එකට ආවහම අපිට types තුනක් බලා ගන්න පුළුවන්. comfort විදිහට, standard විදිහට, නැත්නම් sport විදිහට. ඊට පස්සේ ඉතින් අපිට ඒ වගේ හම්බෙන දේවල් තියෙනවා. ඊට පස්සේ මේකේ තවත් විශේෂ feature එකක් තමයි auto pilot. driver seat එකේ ඉන්නකොට driverට accelerator එකවත් brake එකවත් steering wheel එකවත් අල්ලන්නේ නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනේ himself drive කරන විදිහට අපිට හදන්න පුළුවන්. ඉතින් ඒක අපිට මෙන්න මෙතන මේ තියෙන මේ leave එකේදී තමයි බලාපොරොත්තු වෙන මේ සාමාන්‍යයෙන් මේ අපිට cruise control වලට එන leave එක තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මේක දෙපාරක් මෙහෙම කරායින් පස්සේ එයා auto pilot mode එකට දාගන්නවා. ඒත් එක්කම අපිට අපේ speed limit එක කොහමද ඒ ඔක්කොම අපිට මෙතන මේ leave එකෙන් control කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඊට පස්සේ හැබැයි මෙහෙකුත් තියෙනවා. Tesla සමහර වාහනවල Model S එක නම් ඇත්තට මේක අඩුයි. හැබැයි අලුතෙන් ආපු මොකක්ද Model X, Model Y එකත් ඇත්තටම අඩුයි. Model X එක තමයි ගොඩක්ම මේ ඉන්සිඩන්ට් එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ auto pilot feature එක පොඩ්ඩක් malfunction වෙලා ලොකු ඕනට ලොකු අලාභ වෙච්ච අවස්ථාවල් නැතුව නෙමෙයි.
ඉතින් ඒ විදිහට අපිට ඔටෝ පයිලට් එක තියෙද්දි අපි බලමු තවත් ඉස්සරහට ගිහිල්ලා මේක මොනවද තියෙන කියලා. ඉතින් බේසික් දේවල් ඔක්කොම ලස්සනට ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ අපිට ඩිස්ප්ලේ එක ඔයාට නයිට් නම් නයිට්, ඩේ නම් ඩේ. එතකොට ඒක සුදු පාට වෙනවා. ඊට පස්සේ නයිට් නම් රෑට වෙනවා. ඉතින් බ්‍රයිට්නස් එක ඒ විදිහට දාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මාරම ලස්සනට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ට්‍රිප්ස් වලට ආවහම අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම ට්‍රිප් A ට්‍රිප් B කියලා. ඉතින් අපි සාමාන්‍ය normal වාහන නම් මෙතන මොකක් හරි බටන් එකක් ඔබලා තමයි අපේ කස්ටමර් පැනල් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම මේකේ ඩිස්ප්ලේ එකේ ඒ විදිහට ඇවිල්ලා තිනවා. ඊට පස්සේ නැවිගේෂන් අපිට ඇත්තටම මාර රියලිස්ටික් විදිහට, මොකද Google Maps අර වගේ ලොකු ෆීචර් එකක් එක්ක එනකොට ඉතින් obviously නැවිගේෂන් කියන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක යනවා. ඉතින් මේක software එකට ගියාම අපිට දැන් බලා ගන්න පුළුවන් model S85. ඊට පස්සේ මේකේ mileage එක කොච්චරක් තියෙනවද, ඊට පස්සේ මේකේ දැනට යන version එක මොකක්ද, ඊට පස්සේ මේක update එකක් දැනටත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට wifi connect කරලා එතනින් software එක download කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් features මේකේ ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකෙන් ටිකක් එළියට ඇවිල්ලා අනිත් බේසික් දේවල් ගැන කතා කරද්දි මේ වාහනේ ලොකු ස්පේස් එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මට වංගිතේ හැමතිස්සෙම කියනවා වගේ මම ගොඩක් උසෙක් ඉන්නේ. ඒ වුණාට මට ඇත්තටම ලොකු ස්පේස් එකක් මේ වාහනෙන් හම්බ වෙලා තියෙනවා. ඒ වගේ මෙතනින් පල්ලෙහාට ආවහම අපිට අපේ normal බඩු ටික තියාගන්න පුළුවන්. මෙතන වෙනම ලේ එකක් එක්ක ලොකු ස්පේස් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් තව මෙහාට ආවම අපිට normal adapters ගහන්න පුළුවන් විදිහේ port එකකුත් එක්ක තව USB port උත් ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපිට ෆැන්සි ආම්රෙස්ට් දෙක බලාගන්න පුළුවන්. ඒ දෙක පස්සට කරලා අපිට මෙතනින් කප් හෝල්ඩර්ස් බලාගන්න පුළුවන්. ඉතින් ඒ වලටත් අර කාබන් ෆයිබර් ලුක් එක ඒ විදිහට මාර ෆැන්සි විදිහට ඇවිල්ලා තියෙනවා. සීට්ස් වලට ආවහම fully leather seats තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම දෙපැත්තටම electric seats අපිට හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම lumbar support උත් තියෙනවා. ඉතින් ගොඩක් comfortable. ඒ වගේම දැන් මේ කායක මම ඔයගොල්ලන්ට එක්ස්ටීරියර් කියන කතා කරද්දී පොඩ්ඩක් වාහනේ සාපේක්ෂව ටිකක් උසයි කියලා කිව්වාට ඇතුළට ආවම අපිට අර sporty but not too much sporty වගේ ලොකේෂන් එකක තමයි සීට්ස් ටික ඇත්තටම ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉස්සරහා පාර හොඳට පේනවා. ඒ වගේම වටපිටාව හොඳට පේනවා. ඒ වගේම හොඳ පොසිෂන් එකකට අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති තැනකට ඉලෙක්ට්‍රික් සීට්ස් පාවිච්චි කරලා ඔයාගේ සීට් පොසිෂන් එක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් දේවල් ගැනත් ටෙස්ලා සමාගම මිසින් ඇත්තටම ඉතාමත් විශිෂ්ට විදිහට හිතලා තියෙනවා. ඉතින් ඉස්සරහා සීට්ස් එහෙම වෙද්දී පිටිපස්සේ සීට්ස් වලට ආවහම ඇත්තටම මගේ සීටින් පොසිෂන් එක තියෙන්නේ මෙන්න මේ වගේ විදිහකට. මගේ සීට්ස්ලු මගේ කකුල් කීරවත් මේ සීට් එකේ ගෑවෙන්නේ නැහැ. මම මේ ඇත්තට මේක සීට් එක ඉස්සරහට ගන්න පුළුවන්. එහෙම කරත් ඇරෙන්න කීරවත් ගෑවෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මගේ මෙන්න මේ පොසිෂන් එකට එන්න හේතුවක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ ඔක්කොම බැටරිස් ටික ලයින් වෙන්නේ මෙන්න මේ පල්ලෙහා ෆ්ලෝ බෝඩ් එක දිගේ. ඉතින් එතකොට මෙතනින් පොඩ්ඩක් උස්සලා තමයි තියන්න ඕන අපේ ෆ්ලෝ පැනල් එක. එතකොට තමයි අපිට කකුල් දෙක තියන්නේ. ඒ හින්දා තමයි මේක වෙලා තින්නේ. ඒ වුණාට ඉතින් ඒක එහෙම ලොකු අමාරු දෙයක් විදිහට නම් හිතෙන්නේ නැහැ. හැබැයි එහෙම එක්ක බලද්දී ඇත්තටම මාර කම්ෆර්ටබල් විදිහට තමයි සීට්ස් හදලා තියෙන්නේ. ඉතින් අපිත් ඒත් එක්කම රීඩින් ලෑම්ප්ස් ඉස්සරහට පිටිපස්සට දෙකටම හම්බෙලා තියෙනවා. හැබැයි මෙතනින් අපිට ආම්රෙස්ට් එකක් මුකුත් හම්බෙලා නැහැ. හැබැයි මේක 5 seat configuration එකට සුපර් විදිහට හම්බෙලා තිනවා. මම මෙතනට ආවොත් එහෙම ඔයගොල්ලන්ට පේජ් දන්නේ මාත් එක්ක දැන් මම ගොඩක් කැමරා එකට ළඟ හින්දා. හැබැයි මැද්ද එක්කෙනාට උනත් මේ දෙපැත්තේ ඉන්න දෙන්නාගේ හම්බෙන ඒ කම්ෆර්ට් එක ප්‍රශ්නයක් නැතුව හම්බෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට නෙගටිව් විදිහට කිව්වොත් එහෙම ඉතින් තුන් දෙනාටම එකම විදිහට තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අනිත් වාහන වල මැද්ද එක්කනට යන ටිකක් අමාරුයි. හැබැයි මේ වාහනේ තුන් දෙනාටම ඒකම විදිහට තමයි ට්‍රීට් කරලා තියෙන්නේ. ඉතින් පිටිපස්සට ආවමත් හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ඇමේසින් ස්පේස් එකක් තියෙනවා. හැබැයි ඉතින් ටිකක් මට වඩා සාමාන්‍යයෙන් උසෙක් කෙනෙක්ට වෙනකොට ටිකක් යනකොට පොඩ්ඩක් වදින්න තියෙන මේ අවස්ථාව වැඩි. මොකද මේක මේ තියෙන මේ අතර ඉන්ලයින් වෙලා තියෙන මේ බොඩි ඩිසයින් එක හින්දා. ඉතින් ඒ වගේම අර ඉස්සරහා තියෙන කාබන් ෆයිබර් ලුක් එක ඒ විදිහට මේ පැත්තට ඇවිල්ලා තිනවා. ඉතින් මෙතනින් අපිට AC ලුවර්ස් දෙකක් හම්බෙලා තිනවා. පිටිපස්සේ කට්ටියට කම්ෆර්ටබල් විදිහට යන්න. ඉතින් ඉන්ටීරියර් එක ගැන ඔය ටික තමයි මෙල්ලෙම කතා කරන්න තියෙන්නේ. ඉතින් එක්ස්ටීරියර් එක වුණත් ඉන්ටීරියර් එක වුණත් පර්ෆෝමන්ස් වුණත් කාගෝ ස්පේස් එක වුණත් මේ හැමදේම
සුපර්ම quality එකට තියෙනවා සුපර්ම විදිහට තියෙනවා මාර convenient විදිහට තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි අපි අලුත් feature එකක් වෙන nipples score එකට යන්න කලින් අපි බලමු කොහොමද අපේ driving pleasure එක කියලා මේ වාහනය පාර තොටේ යනකොට. ඉතින් අපි දැන් interior ගැන ඒ විදිහට කතා කරා. ඉතින් සුපුරුදු පරිදි අපි බලමු driving experience එක driving pleasure එක කොහොමද කියලා මේ වාහනේ. ඉතින් මම ඉස්සල කිව්වා වගේ එයා සස්පෙන්ෂන්ස් තමයි හැම ටෙස්ලා එකකම අපිට හම්බෙන්නේ. ඉතින් ඒක එයා සස්පෙන්ෂන්ස් වලින් හම්බෙන්න ඕන ඒ කම්ෆර්ට් එක ඒ විදිහටම ලස්සනට හම්බෙනවා. ඉතින් ඒක ගැන ආයෙත් තව ඩවුට් එකක් නැහැ. අපිට ටිකක් සාමාන්‍යයෙන් දැන් ඇක්සලරේට් එක මම දැන් යන්නේ සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 10 12 වගේ වේගයකින්. ඉතින් අපි ඇක්සලරේට් එක අකුල ගත්ත ගමන් මේ ටක් ගාලා නිකන් අර ලොකු ෆෝස් එකකින් දැන් ස්පීඩ් එක අඩු කරන්න පටන් ගන්නවා. හැබැයි අපි ඒ වගේම පෑගුව ගමන් ඒ විදිහටම ආයෙත් ලයිට්නින් ස්පීඩ් එකකින් යනවා. ඉතින් මම ඒකට යන්න කලින් අපි පොඩ්ඩක් මෙන්න මෙතන පෙන්නුවා නම් ඔයගොල්ලන්ට පේනවා නම් මේ ඩිස්ප්ලේ එකේදී අපිට මෙන්න මෙතනින් අපේ ස්පීඩ් එක පේනවා. ඒ වගේම මේක 360 inches radar system එකක් තියෙනවා. ඉතින් මේ තියෙන ඉස්සරහා වාහනේ එක්සැක්ට් විදිහටම අපිට පේනවා පෙන්නුවොත් එහෙම ඉස්සරහා අපේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් එක්කම අපේ බැට් මොබයිල් එක තියෙනවා අටමල් SL බැට් මොබයිල් එක. ඉතින් ඒ වගේම රිෆ්ලෙක්ෂන් එකක් විදිහට තමයි ඉතින් එන්නේ. ඒ වගේම ඉස්සරහින් වගේම පිටිපස්සෙන් උනත් එනකොට ඒක ඒ විදිහටම පේනවා. ඉතින් අපිට තව කොච්චර දුරක් යන්න පුළුවන්ද ඒ ඔක්කොම අපිට මෙන්න මේ ඒරියා එකෙන් ආයෙත් වෙනම පේනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා සාමාන්‍ය normal speed එක යනකොට. ඉතින් මම දැන් අපේ infotainment system එකේ ආවයින් පස්සේ අපි driving mode එකට ගියාම අපිට සාමාන්‍යයෙන් acceleration කියන එක අපිට හම්බෙනවා chill එක යනවා නම් එහෙම ලොකු නෑ shape එකේ හැමීට යන්න තියෙන chill කියන එකම standard කියලා දැම්මාම අපිට හම්බෙනවා ඒ ගන්න ඕන sport mode එකේ normal වාහන වල sport mode එක විදියට යන විදිහට. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා අර P85 කිව්වම අර P කියන එකේ performance ඉතින් අපේ මේකේ වෙනම additional feature එකක් විදියට ගන්න පුළුවන් ludicrous mode එක. ඒ කියන්නේ absolutely ludicrous. ඒ කියන්නේ lightning speed එකට වාට යන්න පුළුවන්. එතකොට ඒක ඇත්තටම මේ ඩිස්ප්ලේ එක වෙනස් වෙලා නිකන් මට අපිට පුළුවන් වුණත් අපි ඒ ක්ලික් එකක් මෙතනට දාන්න. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් ඒ විදිහටම මේ වන්තින් ඒක අපිට තියෙන්නේ මේ වාහනේ ෆීචර් එක අපිට ඇත්තටම මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේවත් අර iOS වගේ නැත්නම් Android systems වගේ අපිට software updates තියෙනවා. අපිට ගොඩක් play කරන්න පුළුවන් කායකත් එක්ක. ඉතින් ඒත් එක්කම බලද්දී අපිට මෙතන ludicrous mode එක ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට steering mode එක අපිට මම ඉස්සෙල්ලා කිව්ව විදිහටම models තුනකට තියෙනවා. comfort, standard and sport ඒ විදිහට. ඊට පස්සේ ඇත්තටම මම දැන් යන්නේ straight පාරක තමයි මම යන්නේ. ඉතින් මේකේ paddle shifts මොකද අපිට හම්බෙන්නේ නැහැ. මොකද මේකේ CVT gear system එකක් තමයි තියෙන්නේ. කියන්නේ gear system එකක් නැහැ. ඇත්තටම එක මේ විදිහට තමයි ඉස්සරහට යන්නේ ඔක්කොම තියෙන්නේ. ඉතින් අපි දැන් පොඩ්ඩක් acceleration මම දැන් standard mode එකට දාලා තියෙන්නේ. ඉතින් අපි steering mode එකත් අපි බලමු. sport එකට දැම්මාම අපිට අර ඉක්මනට එහාට මෙහාට කරන්න පුළුවන් විදිහට අපිට හම්බෙලා තියෙනවා. කොහොමද කියලා අපි බලමු. මේ පෙත්තේ වාහන පොඩ්ඩක් වැඩි. හරි ඉතින් අපි දැන් ටික වාහන අඩු පැත්තකට ආවා. ඉතින් අපි දැන් බලමු ස්පෝර්ට් මොඩ් එකට දාලා තින්නේ. අපි පාගලා පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් මේ පැත්ත පෙන්නමු අපි ස්පීඩ් එක කොහොමද කියලා. ඉතින් මම දැන් සාමාන්‍යයෙන් මේ 23ට වගේ යන්නේ. ඉතින් මම මේක සාමාන්‍යයෙන් පුෂ් කරාම absolutely fast. ඇත්තටම 0 to 100 4.4 seconds වලින් තියෙනවා. ඒ වගේම ලොකු acceleration එකක් අපිට හම්බෙලා තියෙනවා මේ වාහනෙන්. ඉතින් ඔය හිතන්න පොඩ්ඩක් මේක මෙහෙම නම් ludicrous mode එකට දුන්නම කොහොමද කියලා. ඉතින් අපිට අපේ full 360 radar system එකත් එක්ක
එක්ක අපි හැම පැත්තෙම අපි ගානට ගයිඩ් කරනවා අපි ගොඩක් ළඟ ඉන්නම් යන්නේ ඉස්සරහා වාහනේ මොකද්ද මොන වගේ වාහනයක්ද තියෙන්නේ ලොරියක් නම් ලොරියක් කාර් එකක් නම් කාර් එකක් කොහොමද ඒ විදිහට ඒ ඔක්කොම තියෙන ඉතින් ඔටෝ පයිලට් මොඩ් එකට ආවම මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරා වගේ ඔටෝ පයිලට් මොඩ් එකට ආවම ඉතින් එයා දන්නවා ගාන්ටි ඔබ්ස්ටකල්ස් ටික හරියට එහාට මෙහාට කරගෙන කොහොමද යන්න ඕනේ කියලා. ඉතින් ටෙක්නොලොජි වයිස් පර්ෆෙක්ට්. ඉතින් මේක ඇත්තටම මම ඉස්සෙල්ලම ඇත්තටම වීඩියෝ එක පටන් ගන්නකොට කියන්න අමතක වෙච්ච දෙයක් මේ අපි දැන් මේ කොරෝනා වුණත් එන්න ඇත්තටම අපි ගොඩක් කට්ටිය කියනවා මේක මේ නේචර් එකෙන් අපිට දුන්න දඬුවමක් හරකම. ඉතින් ඒ වගේ වලට ඉතින් අපි වාහන වලින් අපි කොච්චර මිලියන ලක්ෂ කීයක් නම් වාහන දවසකට පාර තොටේ යනවාද ලංකාවේ සහ අනිත් රටවල වුණත්. ඉතින් ඒ ඔක්කොටම ආපු සොලියුෂන් එක තමයි ඉතින් මේ ඉලෙක්ට්‍රික් කාර්ස් එහෙම නැත්නම් මේ වගේ එන්ජින් එකකින් ඒ කියන්නේ එන්වයරන්මන්ට් එක පොලියුට් කරන්නේ නැති විදිහේ වාහන. ඉතින් of course හැම එක්කෙනාට මේක afford කරන්න බැරි වෙයි. ඒ වුණාට ඇත්තටම මේකේ තියෙන මේ functions මේකේ තියෙන මේ performance ඒ ඔක්කොමත් එක්ක බලද්දී මේ කාර් එක ඇත්තටම more than in the standard rate මේක ඇත්තටම unique කාර් එකක්. ඒ වගේම අපිට ඒ හම්බෙන්න ඕන හැම facility එකක්ම ඒ විදිහට හම්බෙලා තියෙනවා. ඉතින් ඩ්‍රයිවිං ප්ලෙෂර් එක පැත්තෙන් ගත්තම ඔයාලා දන්න මට කිසිම අපහසුතාවයක් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ leather seats ඔක්කොමත් එක්ක අපිට ඒ විදිහට ලස්සන comfort නම් comfort ඒ විදිහට හම්බෙලා තියෙනවා. performance නම් performance පැත්ත හම්බෙලා තියෙනවා. ඉතින් අපිට ලොකු fuel range එකක් තියෙනවා අපේ battery එකෙන් යන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොමත් එක්ක බලද්දී perfect car. ඉතින් මේ කාර් එක ඇත්තටම සෙඩන් කාර් එකක් ෆැමිලි කාර් එකක් වුණාට මාර ෆන් ඩ්‍රයිව් කරන කාර් එකක්. ඉතින් ඩ්‍රයිව් කරලා ඇවිල්ලා අන්තිමට රෑත් වුණා දන්නේම නැතුව. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් අපි යමු අපේ නිපල්ස් කෝ එකට. ඉතින් අපි හැමදාම වගේ ඩිසයින්, performance, practicality, comfort and price කියන sectors පහ උඩ තමයි අපි රෑන්ක් කරන්නේ. ඉතින් මේ Tesla P85 මොඩල් එකට ආවහම ඩිසයින් එක ගත්තහම ඩීමන් ලුක් එකක් තියෙන පොඩි ඒලියන් ලුක් එකක් එක්ක ලස්සනට මේ සෙඩාන් වාහනයකට ගැලපෙන විදිහේ ඩිසයින් එකක් මේවාට හම්බෙලා තියෙනවා. ඉතින් මගේ out of 10 ගත්තොත් මම ඇත්තටම 7.58 වගේ ලස්සන ඩිසයින් ස්කෝර් එක මම දෙන්න කැමතියි. මොකද මේ වාහනේ තියෙන ලස්සන හින්දා. ඉතින් performance එක වලට ආවම 12 out of 10 මට ඇත්තට මෙතනට යන්න ඕනේ නැහැ. but still මම අනිවාර්යෙන් මේකට 8 more than 8 මම දෙන්න කැමති performance wise. practicality එක ගත්තාම ගොඩක් practical කාර් එකක් sedan කාර් එකක් වුණාට ඇත්තටම අපිට මේ වාහනේ performance enjoy කරන්න ඕන නම් performance enjoy කරන්න පුළුවන්. ඒ වගේම comfort එක ඔයාට ඕන නම් නැත්තම් මේක ඔයාට day to day drive විදිහට කරන්න especially මේ වාහනේ ඕනගේ day to day drive එක තමයි daily drive එක තමයි මේ කාර් එක. ඉතින් practicality එක පැත්තෙන් ගත්තාම මම ඇත්තටම කැමති 7.5 වගේ නම්බර් එකක් මේ වාහනේට දෙන්න. ඉතින් comfort ගත්තාම ඉස්සරහා සීට්ස් වලට නම් හොඳ කම්ෆර්ට් එකක් තියෙනවා. මොකද අපිට ඉස්සරහ පිටස දෙකේම ලෙදර් සීට්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු ලෙග් ස්පේස් එකක් වගේම හෙඩ් රූම් එකක් අපිට හම්බෙලා තියෙනවා. හැබැයි පිටිපස්සට ආවහම කම්ෆර්ට් බලද්දී ලොකු කම්ෆර්ට් එකක් පිටිපස්ස ඉන්න කට්ටියට ඇත්තටම හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට මම 6.5 වගේ දෙන්න කැමතියි කම්ෆර්ට් එක. එකම හේතුව අපේ අර ලෙග්ස් මෙහෙම පිටිපස්සේ කට්ටියට පොඩි අර ගෑවෙන්නේ නැති විදිහට තියෙන හින්දා. ඉතින් ප්‍රයිස් එක බැලුවාම සාමාන්‍යයෙන් එහෙම ලොකු ප්‍රයිස් එක නෙවෙයි. ඇත්තටම මේක 2017 මොඩල් එක. ඉතින් මේකත් එක්ක බලද්දී ප්‍රයිස් එක එහෙම ලොකුවට අපි කතා කරන අනිත් වාහනත් එක්ක සාපේක්ෂව බලද්දී ගොඩාක් ලොකුයි කියලා කියන්න බෑ. අපිට සාමාන්‍යයෙන් somewhere around 7.5 වගේ amount එකක් දෙන්න පුළුවන් මේ වාහනේ price range එක බලද්දී. ඉතින් මම ඒ විදිහට nipple score එක දුන්නාම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට final score එකක් මේ වාහනේට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් with that being said අපි අදට මේ episode එකෙන් සමුගන්නවා. ඉතින් තවත් මේ වගේ ඕගොල්ලන්ට අපිට dreams වෙලා තියෙන අපි දකින්න ආස ලංකාවේ වැඩි දකින්න නැති වාහන ඕගොල්ලන්ට අරන් එන තමයි හැමදාම මේ nipple with cars by automobiles කියන මේ segment එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ YouTube channel එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තවත් ඒ වගේ interesting episode එකකින් ඉක්මනට හම්බෙමු. එතකම් ටටා බයි. මේ nipple with cars by automobiles.